හරි ලියමු පුතේ මාතෘකාව समूहित संख्यात व्याप्तियक 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 समुचित संख्यात वक्रय समूहित संख्यात व्याप्तियक समुचित संख्यात वक्रय लिया गमु समुचित संख्यात वक्रय हरी ओक तमයි මාතෘකාව समुचित संख्यात व्याप्तियक संख्यात वक्रय මෙන්න මේක යටතේ මේ මම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කතා කරන්නට පෙර මේක කතා කරන්නට පෙර මම ඔයාලට තව පොඩි කොටසක් කියලා දෙනවා. ඒක කියලා දෙන්න ඕන රයිට්. එහෙනම් ඒක අනුමාත්‍රිකාවක් විදියට ලියන්න මේකේ. නැවත ලියන්න පුතේ අනුමාත්‍රිකාවක් විදියට සංඛ්‍යා ව්‍යාප්තියක ලියන්න අනුමාත්‍රිකාවක් संख्या व्याप्तियक चतुर्थक अनुस्वाचनයක් चतुर्थक हा संख्या व्याप्तियक चतुर्थक हा अंत चतुर्थक මම හිතන්නේ මෙන්න මේ තයන්නේ පොඩි ගැටලුවක් තියෙනනේ චතුර්ථක මෙන්න මෙතන තයන්න මේ තයන්න ඕක නෙවෙයි මේක අන්ත චතුර්ථක පරාසය right චතුර්ථක සහ අන්ත චතුර්ථක පරාසය පිටු අංක 112 තමයි ඔක තියෙන්නේ संख्या व्याप्तियक चतुर्थक सह अंत चतुर्थक परासय මෙන්න මේක තමයි මුලින්ම ඕක යටතේ පුතේ ඉගෙන ගන්න තියෙන්නේ right ඉක්මනට ලියා ගන්න හැමෝම මාතෘකාව संख्या व्याप्तियक चतुर्थक सह अंत चतुर्थक परासय हरिද right අපි බලමු මොකක්ද මේ චතුර්ථක සහ අන්ත චතුර්ථක පරාසය කියලා කියන්නේ. හරිද? right. නැත්නම් මේක කරගන්න බැරි වුණොත් ඉස්සරහට යන්න අමාරුයි. ඔන්න බලන්න. මම ලියන පුතේ සංඛ්‍යා සමූහයක් 3 8 10 12 13 15 18 20 25 27 මෙන්න මෙහෙම එකක් ලියුවා. හොඳට අහගන්න. මේ දත්ත ටිකට අපි කියනවා පුතේ මේ අමුදත්ත කියලා. අමුදත්ත. හැබැයි මේ අමුදත්ත ටික අපි පිළියෙල කරලා තියෙන නිසා අපි මේක පිළිවෙල කරගත්තු අමුදත්ත ටිකක් තියෙනවා. අතරම මේක මේ දැන් ආරෝහණ පිළිවෙලට සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කුඩා එකේ ඉඳලා ලොකු එකට. හරි නේද? ඒ කියන්නේ දීපු දත්ත ටිකක් මම දැන් පිළියෙල කරලා තියෙන්නේ. ඒක මම හිතලම තමයි පිළියෙල කරලා දුන්නේ. මට මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙන පුතේ චතුර්ථක වලට අමතරව right අපි මේ ප්‍රශ්න සේරම අහමු මතක් වෙන්නත් එක්ක පළවෙනි එක මේක විතරක් සේරම කියලා දෙන්නම් මෙන්න මේකේ පරාසය හොයන්න කිව්වොත් විභාගෙට මේ වගේ දත්ත සමූහයක් දීලා පරාසය අහනවා
කියන්න බලන්න කවුද දන්නේ මේකේ පරාසය හොයන්න. උංග කාලෙකින් යවුනේ වචනේ. එක්කෙනෙක් හරි මේකේ මැසේජ් එකක් දාලා දෙන්න පරාසය මොකක්ද? මේ දත්ත ව්‍යාප්තිය. කවුද දන්නේ? ළමයි නිදි නැගිටින්න. හා අග අංකේ මුල අංකේ අඩු කරනවා. ඒක යකාගේ කතාව. එහෙම නෙවෙයි ඔක කියන්නේ. ඒ වගේ අදහසක් තිබුණට ඒක නෙවෙයි අදහස. මොකද පරාසය කියන්නේ? වැඩිම සංඛ්‍යාව. රවිහාරි කියන වැඩිම සංඛ්‍යාවලු පරාසය කියන්නේ. හොඳයි. ඒකත් නෙවෙයි. අන්න හරියි. එතන දෙනෙති දාලා තියෙනවා. මොකද්ද? වැඩිම අගයෙන් අඩු කරන්න ඕන අඩු වගය. උපරිම අගයෙන් අඩු කරන්න ඕන අවමගය. ඔක මතක තියාගන්න. එහෙනම් පරාසය ලැබෙනවා ළමයි මෙහෙම. කොහොමද? 27 අඩු කිරීම 3. 24යි. හයි. ඔන්න පරාසය. මේ ඊළඟට මේකෙන් අහන්න පුළුවන් මෙහෙම එකක්. මේ දත්ත ව්‍යාප්තියේ මාතය මොකද්ද ළමයි? මාතය. පුළුවන් නම් කියන්න මේකේ මාතය මොකක්ද දෙන්නේ? තාම වක්‍රය අදින්න ගියේ නැහැ. මේ ආරම්භය දෙන්නේ. මාතය කියන්නේ. මාතය. මාතය 8යි. මොකක්ද මාතය කියන්නේ? මාතය කියන්නේ පුතේ වැඩිම වාර ගාණක් පුනා යෙදිච්ච සංඛ්‍යාව. මේකේ වැඩිම වාර ගාණක් යෙදිච්ච සංඛ්‍යාව තමයි 8. 8 තමයි පුනා යෙදිලා තියෙන්නේ. එහෙනම් උත්තරය 8යි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. මම අහන පුතේ මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය. හරි. මධ්‍යස්ථය සොයන්නේ කොහොමද? මධ්‍යස්ථය. මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය හොයන්නේ කොහොමද ළමයි? මේක දීලා අහනවා මධ්‍යස්ථය මොකක්ද? ඔය මධ්‍යස්ථය කියන්නේ මැද. මධ්‍යස්ථය කියන්නේ මැද. මැද කවුද ඉන්නේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය? මේකේ මැද ඉන්නේ. ඇස් මට්ටමින් බැලුවත් මැද පේන ළමයි. හැබැයි මැද හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. නිකන් ඇස් මට්ටමින් බැලුවහමත් මැද එනවා. 13යි කියලා කියන්නේ. මැද ඉන්නේ 13. මෙහෙම ගන්න බැරිද? ඔන්න ඔකට තියෙන ප්‍රකාශනයක්. n ධන 1 බෙදීම 2 වෙනියක්. අන්න යාට කියන මධ්‍යස්ථය කියලා. ඒක හොයා ගන්න ඕන. n කියන්නේ මෙන්න මේකේ තියෙන අවයව ගන්න. මේකේ අවයව කීයක් තියෙ පුතේ? මේකේ අවයව. මේ ටික ගණන් කරාම අවයව තියෙනවා 11. 11 එකතු කිරීම 1 බෙදීම 2. 11යි 1යි 12යි 12 දෙකෙන් බෙදුනාම 6යි. උත්තරය 6 නෙවෙයි 6 වෙනියක්. බලන්න 6 වෙනිය කවුද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න 6 වෙනියා 13යි. එහෙනම් මෙන්න මේකේ හරි මැද ළමයි මධ්‍යස්ථය 13යි. අපේ දරුවන්ට මේ කාරණා තුන තේරෙන්න ඇති. ඔන්න ඊළඟ එක. අපෙන් අහනවා 4 වෙනි ප්‍රශ්නය. මේකෙන් අහන පුතේ පළමු චතුර්ථකය. හෝ චුට්ටක් ඉන්න. ඔයාලා දන්නවද දන්නේ නැත මේ මධ්‍යස්ථයට කියන තව නමක් තියෙනවා. ඒක කියලා දෙන්න ඕන. ඔය හරි මැද ඉන්න මධ්‍යස්ථයට කියනව ළමයි දෙවන චතුර්ථකය කියලා. බලන්න අලුතෙන් ආපු නම. එහෙනම් මේ මධ්‍යස්ථයටම කියනවා අපි දෙවන චතුර්ථකය. දෙවන චතුර්ථකය. තනිපේරියට ලියා ගන්න ඕගොල්ලෝ. දෙවන චතුර්ථකය. ඒකේ සංකේතය තමයි දෙවන චතුර්ථකයේ Q2 අන්න ළමයි. එහෙනම් දෙවනි චතුර්ථකයට කියන්නේ Q2 කියලා. දෙවනි චතුර්ථකයට ඉංග්‍රීසියෙන් කියනවා Q2 කියලා. හරිද? අනේ හරි. ඊළඟට ළමයි අපි හොයනවා පළමු චතුර්ථකය. පළමු චතුර්ථකය. හරි. ඔය පළමු චතුර්ථකයට ඉංග්‍රීසියෙන් කියනවා ළමයි Q1 කියලා. අන්න බලන්න. Q1.
දෙවැනි එක Q2 පළවෙනි එක Q1 හරි එයා හොයන්නේ මෙහෙමයි ඔන්න මතක තියාගන්න හොයන විදිය එයා හොයන්නේ ළමයි 4න් 1යි n ධන 1 වෙනියා ආන්න එහෙමයි හොයන්නේ කලින් භාගයයි n ධන 1නේ දැන් 4න් 1යි n ධන 1 වෙනියා අපි ආදේශ කරමු 4න් 1යි එන්ට දාන්න ළමයි මේකේ තියෙන අවයව ගණන 11යි ධන 1 4න් 1යි 11යි 1යි 12යි දැන් කවුරුන් 4ට 1යි 12ට 3යි උත්තරේ 3 නෙවෙයි බොල 3 වෙනියා කවුද 3 වෙනියා උත්තරේ 3 වෙනියා 1යි 2යි 3යි 3 වෙනියා එහෙනම් අපි කියනවා උත්තරය කීයද 3 වෙනියා ඉන්නේ 8 Q2 සමානයි 8යි ඔන්න පළමු චතුර්ථකයේ හෙව්වා දෙවනි චතුර්ථකයේ මධ්‍යස්ථයේ සොයලා තියෙනවා පළවෙනි චතුර්ථකයේ Q1 හොයලා තියෙනවා තව එකක් තියෙනවා හොයන්න බෝඩ් එකේ ඉඩමදි ඒක නිසා මේ ටික ලියමු ඒක ආපහු කියන්නකෝ මේ අහගන්න නැවත අහගන්න මේක පළමු චතුර්ථකය හොයන්නේ මෙහෙමයි සූත්‍රයක් තියෙනවා 4න් 1යි n ධන 1 ඔය පහුවෙලා එන්නේ නැත්තේ ඒකයි 4න් 1යි n වෙනුවට දානවා මේකේ තියෙන අවයව ගණන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි n ට 11 11 ධන 1 හැමතිස්සෙම n ධන 1 කියලා තමයි පුතේ ගන්න ඕන n ධන 1 4න් 1යි n ධන 1 n ට 11යි 11යි මේ ඇතුලේ 1යි 12යි 4න් 1 ගුණ කිරීම 12 4ට 1යි 12ට 4 ඒව 3යි උත්තරේ නවා 3 හැබැයි අපි හොයන්නේ 3 වෙනියා 3 වෙනියට කවුද ඉන්නේ මේ ඉන්නේ 3 වෙනියට ඉන්නේ 1 2 3 උත්තරය 8යි නෑ මේක මෙතන හෝ මෙතන Q1ට Q2 කියලා දාලු ඇත්ත තමයි right ඒක Q1 දැන් මේ ටික ලියා ගමු ළමයි ටක් ගාලා ලියා මේ බදාද පන්තිය 100ද තියමුනේ සෙමිනේකනේ අහන්නේ නැත්නම් හෙට උදේ පන්තියද පුතේ මේ හෙට උදේ පන්තියද ඔය සෙමිනේක ගැන දහන්නේ මට හරියට මැසේජ් එකක් දාන්න හෙට බදාදා සෙමිනේක බදාද කරමු මේ බදාද කරන්න ඕන මොකද ගිය බදාද කරේ නැති නිසා අපි අලුත් මේකකයක් ආරම්භ කරනවා හරිද ළමයි
मैं इकबाल कर बोला भाई इवरना किया हरी शानत इकबट लिया गम हरी ළමයි තව දෙකක් තියෙනවා උගන්වන්න මේ මුල් ටික මකන්නද මේ ටික පරාසය මාසය මේ ටික ලියලා නෙනේ එපාද ඔව් ඔන්න මැකුවා හරි පුතේ අපි ඊළඟ එකට යමු ඊළඟට හොයන්න ඕන මේ පස්වෙනි එක තුන්වන චතුර්ථකය මේකේ අන්තිම එක තුන්වන චතුර්ථකය ඒකට අපි කියනවා Q3 කියලා තුන්වෙනි චතුර්ථකය Q3 on ඒකට මේ සූත්‍රයක් තියෙනවා අර වගේම Q3 ලැබෙනවා පුතේ 4න් 3යි මතක තියාගන්න 4න් 3යි n ධන 1 ඔන්න ඔයයි තුන්වෙනි චතුර්ථකය 4න් 3යි n ධන 1 හරිනේ පළමු චතුර්ථකය 4න් 1යි n ධන 1 දෙවැනි එක භාගයයි n ධන 1 මතක ඇති කිව්වා හැබැයි මතක තියාගන්න කෙනෙක්ට ඕන නම් ඔය දෙවනි චතුර්ථකයක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන් 4න් 2යි n ධන 1 කියලා Q2 මොකද දන්නවද අපි අර භාගය දැම්මේ 2ට 1යි 4ට 2යි කියලා භාගයයි n ධන 1 දැම්මේ එකයි සුළු කළාම තමයි දැම්මේ මම දැම්මේ මතකද n ධන 1 බෙදීම 2යි කියන්නේ භාගයයි n ධන 1ම තමයි හරිනේ එහෙනම් මතක තියාගන්න Q2 කියන්නේ 4න් 2ට Q2 කියන්නේ 4න් 2 ඔන්න පිළිවෙල 4න් 1 කියන්නේ Q1ට 4න් 2 කියන්නේ Q2 මධ්‍යස්ථයට 4න් 3 කියන්නේ තුන්වන චතුර්ථකය Q3ට ඔය ටික පිළිවෙලට මතක තියාගන්න එහෙනම් අපි හොයන්නේ Q3 හරි නේද මධ්‍යස්ථය කියන්නේ Q2 හේවත් 4න් 2 හේවත් 2න් 1යි n ධන 1 හරි නේද right down 4න් 3යි එන්ට පුතා මේ ටික 11යි ධන 1 සුළු කරමු 4න් 3යි මේක පුතේ 12යි එකතු කරාම දැන් කැපෙනවා 4ට 1යි 12ට 3යි 3 වරක් 3 9යි 9 නෙවෙයි 9 වෙනිය තමයි උත්තරේ 9 වෙනිය කීයද 9 වෙනියට ඉන්නේ 9 වෙනියට කවුද ඉන්නේ ළමයි
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි. නව වෙනියට ඉන්නේ 20. නව වෙනියට ඉන්නේ 20. එහෙනම් Q3 20යි. නව වෙනිය. Q3 20යි. right. අපි තව එකක් හොයන්න තියෙනවා. මෙන්න මේ මාතෘකාවේ තියෙන අන්තර්චතුර්ථක පරාසය අපි එකක් හොයමු. ඒක හොයන්න ඉඩමදි ළමයි බෝඩ් එකම කරන්නේ. right. එහෙනම් අන්තිමට හොයනවා අන්තර්චතුර්ථක පරාසය. ඒක තමයි අංක 5. නෑ 6. අන්තර්චතුර්ථක පරාසය. ඒකට අපි කියනවා මෙන්න බලන්න. අන්තර්චතුර්ථක පරාසය හොයන්නේ ළමයි Q3න් අඩු කරනවා Q1. හරිද? කොහොමද අන්තර්චතුර්ථක පරාසය හොයන්නේ? Q3 ඍණ Q1. Q3 ඍණ Q1. Q3 අපි හොයාගත්ත පුතේ 20යි. Q3 20යි. Q1 අපි හොයාගත්තා මම මේ යට ඉතුරු කරා කීයද 8යි. අන්තර්චතුර්ථක පරාසය 20 අඩු කිරීමට 12ක්. එහෙනම් උත්තරය 12ක් වෙනවා. චතුර්ථක අතර වෙනස Q3 ඍණ Q1. හරි. මම හිතුවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉක්මනින්ම Q3 සොයලා අන්තර්චතුර්ථක පරාසය සොයන්න. ඉවරද ළමයි? ඉක්මන් කරමු. ටග්ගාලා ලියන්න. පුතේ ලියන ඉවර නම් කියන්න ඉක්මනට මේ ටික මකක්. හරි. ඔන්න නවීෂ ඉවරයිනේ. අපි දැන් මේ જાතියේ ගාණක් හැමෝම එකතු වෙලා හදන්න ඕන. එතකොට හොඳට තේරෙවි. පාල පොතේ මේ පෙළ ගන්නකෝ 116 පිටුව. පොතේ 116 පිටුව. අච්චු පොත ගන්නකෝ අතට.
116 පිටුව පෙන්නලා ගන්න. එක ගානක් පොතෙන් හදමු. 116 පිටුවේ 15 3 අභ්‍යාසය. 116 පිටුවේ 15 3 අභ්‍යාසය පෙන්නලා ගන්න. 15 3 අභ්‍යාසය. ඒකේ අපි දෙවනි ගාන හදන්න ඕන ළමයි. 15 3 අභ්‍යාසයේ දෙවනි ගාන. හරි. එහෙනම් මෙන්න මේ දෙවනි ගාන හදන්න පටන් ගමු. මට මැසේජ් එකක් දාන්න ළමයි මේක ඉවරද මම බෝඩ් එක මකන්න. මම මේ ටික ලියන් ඉවරද හැමෝම? ඉවරයි නේ. ඔන්න නම් මකන හොඳද? හරි. දැන් අපි 15 3 අභ්‍යාසයේ දෙවනි ගාන හදනව ළමයි. හැබැයි මෙතෙන්දි චූටි වැඩක් අපි කරන්න ඕන හදන්න කලින්. කවුද දන්නේ මේකෙදි දෙවනි ගානේ පොඩි පටන් ගද්දිම පොඩි ගැටලුවක් පේනවා. අන්න හරි. ඔන්න මලීෂා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මෙන්න මේක කරන්න කලින් මේ දීලා දත්ත තියෙනවනේ. දීලා තියෙන දත්ත ඕක පුතේ පිළිවෙලට නෙවෙයි දීලා තියෙන්නේ. අමු දත්ත ටිකක් දීලා තියෙන්නේ. අමු දත්ත ටිකක් දීලා තියෙන්නේ. ඒ අමු ටික අපි පිළිවෙල කරන්න ඕන. එහෙනම් දෙවනි ප්‍රශ්නයේ ඔය හතරට උත්තර ලියන්නට පෙර ඔයාලගේ පොතේ ඕක ආරෝහණ පිළිවෙලට හදාගෙන ඉන්න ඕන. නැත්තම් සියලුම උත්තර වැරදි. හරිනේ? එහෙනම් ළමයි මුල ඉඳලා ආරෝහණ පිළිවෙලට හදාගෙන ඔය ප්‍රශ්න හතරට පිළිතුරු ලියන්න. රයිට් පටන් ගමු. අච්චු පොත නැහැ. my goodness. අච්චු පොත නැත්තම් මං ෆොටෝ එකක් දාන්නම් group එකට ඩග් ගාලා. නැත්නම් ඉතින් කරන් දෙයක් නැහැ ළමයි. නවීෂ ඉන්නේ ඉමදුව group එකේ නේ. හරි ඔන්න අච්චු පොත එව්වා. තියනවා. බෝරුමනේ කියන්නේ මාව රස්සිය අඩු කරන්න මේ ළමයි. මෙච්චර කල් අච්චු පොත් නැතුවනේ හිටියද? හරි. වැඩි වෙලා ගන්න බෑ ළමයි. සට ගාලා කරන්න ඕන මේ වැඩේ. මොකද බලන් ඉන්නේ වක්‍ර ටික අඳින්න අද දවසේ. ඒක කොහොම හරි යන්න ඕන නැත්නම් හෙටත් කරන්න වෙනවා. මට පේන විදිහට හෙටත් මේක කරන්න වෙනවා. හෙට තමයි මේ පාඩම අවසන් කරන්නේ. හරි ගැටලුවක් නැහැ. ලබන සතියේ 3 වෙනි වාරේ වැඩ ආරම්භ කරනවා. හෙටත් කරමු මේ පාඩම. ලබන සතියේම 3 වෙනි වාරේ පාඩම් ටික පටන් ගමු. ඒකත් ඉක්මනින්ම try කරමු ඉවර කරගන්න. මට කවුරු හරි දරුවෙක් මේකට උත්තර ලියලා තියෙනවා නම් පුතේ මැසේජ් එක දාන්න. ඔය හතරටම උත්තරේ තනි මැසේජ් එකක් විදියට. හරි.
ඔන්න ඔය ටික මම ආරෝහණ පිළිවෙලට ලියලා තියෙන්නේ. ඕක තමයි පළවෙනිම වැඩේ. බලන්න මේක කවුරුත් කරලාද තියෙන්නේ කියලා ආරෝහණ පිළිවෙලට. මේක කරලාද තියෙන්නේ බලන්න. මනිෂමකෝ පහේ ඉලක්කමක් දාලා. පහක් අඩුද මේකේ? 2 4 6 8 10 12 පහක් අඩුද? පහේව හතරක්. උත්තරේද දැම්මේ? මේ දක්ක ටික හරි 15ක් තියෙනවා ඕන. ඔය උත්තර දාන්නේ නේ 5 7 3 මං කිව්වේ එක මැසේජ් එකකට දාන්නේ කියලා. හරි. දැන් නම් කාල වේලාව ඉතාම වේගෙන් ගිහිල්ලා තියෙන්නේ. අපි අහමු බලන්න ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය ඔන්න ඇවිල්ලා තියෙනවා. දෙනිති මට උත්තර දාලා තියෙනවා 5 4 7 3. අනිත් අය ඉක්මනින්ම මට මේකට පිළිතුරු සපයන්න ඕනේ. චතුමිනි උත්තර ටික එවන්න බලන්න. දුල්ලි මේකට උත්තර හැමෝම දෙන්න ඕන මට. මොනවද දෙන්නේ? පන්තියක සිටින ළමයි සමූහයක ගත්තු තොරතුරු 5 4 7 3. මේ උත්තර ටිකක් දියාගමු. 5 4 7 3. ඔන්න ඔබ ඇවිත් තියෙන්නේ. නියමයි. හැමෝම ඒවා ඔන්න ප්‍රමෝද් දෙව්වා. ඉක්මනට සියලුම දරුවෝ ඔන්න ඔය ප්‍රශ්නට පිළිතුරු මේ වෙනකොට මට ලබා දෙන්න ඕන. මෙන්න මේ එක දරුවෙක්ගේ උත්තර ටිකක් මම ලියාගත්ත හැමෝටම ඒක වගේ ඇවිල්ලා තියෙන්නේ නේ. නියමයි. ඉක්මනට ඒවා 5 4 7 3. මොකද මම මේ බලන්නේ ඔයාලට මේක තේරුණාද? මොකද ඊළඟට කරන්න තියෙන ඊට වඩා චුට්ටක් වෙනස් එකක්. හරි. මධ්‍යස්ථය මැදාගය අංක 1. මධ්‍යස්ථයට කියන පුතේ Q2 කියලා Q2. ඒක හොයන්නේ භාගයයි n ධන 1. භාගයයි n ධන 1. භාගයයි n ධන 1. නැත්තම් මෙහෙම ලිව්වත් හරි. n ධන 1 බෙදීම 2 කියලා ලිව්වත් හරි. භාගයයි nට දාන්න මේකේ අවයව තියෙන පුතේ 15ක්. මේකේ තියෙන 1 2 3 4 5 6 7 8 9 10 ඔහොම ගණන් කරා 15ක් තියෙනවා අවයව. එහෙනම් දාන 15 ධන 1. භාගයයි 15යි 1යි 16යි. දැන් කපමු 2ට 1යි 16ට 8යි. 8 වෙනිය තමයි උත්තරේ. 8 නෙවෙයි 8 වෙනියා. 1 2 3 4 5 6 7 8 නියමයි. 8 වෙනියා Q2 5යි. මධ්‍යස්ථය 5යි. ඔයාලගේ පිළිතුර ඉතාම ඔන්න නිවැරදි. ඊළඟට අපෙන් අහන පුතේ පළමු චතුර්ථකය Q3 නෙවෙයි Q1. පළමු චතුර්ථකය හොයන්නේ මෙහෙමයි. 4න් 1යි n ධන 1. 4න් 1යි
පුතේ එන්ට දාන්නේ කීයද? එන්ට දාන්නේ මෙතන තියෙන අවයව ගණන 15යි. 15යි මේකයි 16යි. ඔන්න මම එක සැරේට උත්තරේ දැම්මා. ලේසියිනේ 16යි. දැන් කපමු. 4ට 1යි 16ට 4 ඒවා 4යි. උත්තර එනවා 4 වෙනියා. කවුද 4 වෙනියා? 1 2 3. 4 වෙනියා 4ම තමයි. Q1 4යි. මේකේ 4 වෙනියට ඉන්නේ 4ම තමයි. ඊළඟට හොයනවා Q3. ඒක 4න් 3යි n දාන 1. 4න් 3යි nට දාන්න ළමයි මේකේ අවයව ගණන 15යි. ඒකට එකක් එකතු කරන්න 16යි. 4ට 1යි 16ට 4යි. උත්තරය 3 වරක් 4 12යි 12 වෙනියා. කවුද මේකේ 12 වෙනියට ඉන්නේ? 1 2 3 4 5 6 7 8 9 10 11 12 7යි. එහෙනම් Q3 7යි. right. last අන්ත චතුර්ථක පරාසය. කොහොමද අන්ත චතුර්ථක පරාසය හොයන්නේ? Q3 ගෙන් Q1 අඩු කරනවා. Q3 ඍණ Q1. Q3 ඍණ Q1. එහෙනම් උත්තර එනවා Q3 7යි Q1 4යි. 7න් 4ක් 3යි. අන්න ළමයි පිළිතුර එනවා. හරි නේද? right. දැන් කවුරු හරි මගෙන් ඇහුවොත් සර් ඔය කැපෙන්නේ නැති එකක් ආවොත් මොකද කරන්නේ? කිසි කෙනෙක් ඇහුවේ නැහැ. කිසි කෙනෙක් ඇහුවේ නැහැ කැපෙන්නේ නැති එකක් ආවොත් මොකද කරන්නේ කියලා. හරි. එහෙම ආවොත් මොකද කරන්න කියලා මේ ගානෙන් කියලා දෙනවා. එහෙනම් ළමයි ඔයාලා 15 3 අභ්‍යාසයේ පළවෙනි ගාන කරන්න ගන්න. පළවෙනි ගාන. 15 3 අභ්‍යාසයේ පළවෙනි ගාන. ඒකෙන් අපි කතා කරමු කොහොමද කැපෙන්නේ නැති ඒවා આવුත් කරන්නේ කියලා. හරි. 15 3 අභ්‍යාසයේ පළවෙනි ගාන. ඔන්න ඕකනම් පුතේ ආරෝහණ පිළිවෙලට දීලා තියෙන්නේ. අයි අමුතුවෙන් කරන්ට දෙයක් නැත. බලන්න. වැඩපලක සේවය කරන සේවකයින් 17 දෙනෙකුගේ වයස පහත ආකාරයට දැක්වේ. එහෙනම් පුතේ මේ තියෙන සේවකයින්ගේ වයස පිළිබඳව කාරණාවක්. මෙන්න මේ දත්ත ටික අපිට පිළිවෙලට දීලා තියෙන නිසා අමුතුවෙන් ලොකු වැඩක් කරන්න නැහැ. right. මම ওই දත්ත ටික ලියා ගන්නවා. 21 22 23 24 25 27 27 30 34 35 40 41 42 47 තා දෙකක් ලියන්න ඕන 47 50 ෂේප් ලියමුනේ 47 50 හරි ඔන්න සේරම ටික මම 17ම ලිව්වා ළමයි 17ක් නෙවෙයි ඔව් 17ම ලිව්වා හරි දැන් මධ්‍යස්ථය හොයන්න කිසි ප්‍රශ්නයක් නැහැ මධ්‍යස්ථය හොයන එකට චතුර්ථක වලට තමයි ප්‍රශ්නේ තියෙන්නේ right එහෙනම් ළමයි පටන් ගමු මධ්‍යස්ථය හොයන්න මේකේ පිළිවෙලට දීලා තියෙන්නේ මට කවුරු හරි හදපු කෙනෙක් කියන මධ්‍යස්ථයට කීය දෙන්නේ 34ලු මලිෂ දාලා තියෙන 34යි අනිත් අය 34යි
මධ්‍යස්ථය 34යි. හරි මැද 34යි. මේකේ හරි මැද හරියටම මැද ඉන්නේ 34 ක. right සූත්‍රය Q2 මධ්‍යස්ථය Q2. හතරෙන් නෙවෙයි අපි දෙකෙන් එකනේ දාන්නේ. භාගයයි n ධන 1. භාගයයි n ට දාන්න ළමයි මේකේ තියෙනවා දත්ත සේරම 18ක්. මේකේ දත්ත සේරම 18ක්. 18 ධන 1. නෑ 17යි තියෙන්නේ. උත්තරේ කියවුනේ. 17ක් තියෙන මේකේ දත්ත. භාගයයි 17ට එකක් එකතු කරොත් 18. මේ මට පේනවා ළමයි මේ උගන්නනස්සේ වෙන මැසේජ් වගේක් යනවා වගේ නේද? අනේ ඒව පස්සේ කරගන්න ඕන. හරි. මම ඔය මැසේජ් දාන එක නවත්තනු හරියන්නේ නැහැ. හරි. දැන් බලන්න. මේ ළමයි මේක අහගෙන ඉන්න සාමාන්‍ය පෙළ ලියන දරුවෝ වශයෙන් තියරි ක්ලාස් එකක ඕගොල්ලෝ ඉන්නේ සම්මන්ත්‍රණයක නෙවෙයි. හරි. ඔයාලගේ වැඩ ටික හරියටම කරන තැන පන්තියේ ඉන්නේ උදේ පාන්දර. ඉතින් මේක හරියටම කරන්න ඕන. අපි එකයි මේක උදේ පාන්දර නිකන් භාවනා යෝගීව පැය දෙක ගත කරන්නේ. වෙන වල්පල් මුකුත් නැහැ. හරිනේ? උදේ පාන්දර සිතුවිලි හොඳ වෙලාවේ මේ ගණන් ටික හදන්නේ හැමෝටම පැහැදිලිව ලස්සනට ඉගෙන ගන්න. ඉතින් ඒ කාලය තුල වෙන වෙන ඒවා chat කරලා මනස අවුල් කරගන්න එපා. මේක හොඳට කරන්න ඕන. මම එහෙම කරන අයගේ නම් කිව්වොත් ගෙවල් වලින් උදේ පාන්දර ගුටි කනවා. හරි. ඒක නිසා මේ හැම දරුවෙක්ම හොඳට භාවනාවක් වගේ මේ ටික අහන් ඉන්න. දැනටත් පැයක් ඉවරයි. තා පැයයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ තියෙන කෙටි කාලය තුල මේ වැඩ ටික හරියට කරගන්න. හරි නේද? දැන් හොඳ දරුවෝ වගේ යාළුවන්ට මැසේජ් දාන එක නවත්තලා මේක අහන් ඉන්න ඕන. හරිනේ? එහෙමත් අවස්ථාවක් අපි දෙන්නම්. right. මේ දැන් අහගන්නකෝ. භාගයයි n ධන 1. මේකෙන් එන්නේ පුතේ Q2. භාගයයි n ධන 1. n ට තියෙන පුතේ මේකේ අවයව 17ක්. 17ක්. ඒ 17ට එකක් එකතු කරා 18යි. දැන් කැපෙනවා. 2ට 1යි 18ට දෙවරක් 9යි. 9 වෙනියා. 9 වෙනියා. කවුද පුතේ 9 වෙනියට ඉන්නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. උත්තරය 34යි. Q2 34යි. right. කවුරු හරි ඉන්නවද Q1 හොයපු දරුවෙක්? හරි වටිනවා. Q1 හොයපු දරුවෙක් ඉන්නවද? Q1 4.5 උත්තරේද මලීෂය? හරියටම එන උත්තරේද ඔය තියෙන්නේ? 4.5 නෙවෙයි 24.5 නම් ටිකක් පිළිගන්න හරි පුළුවන්. සංජීව දාලා තියෙන 24.5යි කියලා. right. 24.5යි. හරි. හැමෝටම තේරෙන්න අපි මේක දැන් කතා කරමු කොහොමද 24.5ක් ආවේ? ඒ උත්තරේ ඇත්තද කියලා හොයමු. ප්‍රකාශනයේ වෙනසක් දැන් පුතේ Q3 හොයන්නේ 4න් 1යි n ධන 1. සුළු කරමු. 4න් 1යි n ධන 1. n ට දාන්නේ අවයව 17යි. එකතු කිරීම 1. 4න් 1 වාරයක් 17යි 1යි 18යි. කැපෙන තරමින් කපමුනේ. 4ට 2ව 2යි 18ට 2ව 9යි. ඉතුරු වෙනවා 9 බෙදීම 2ක්. 9 දෙකෙන් බෙදුනොත් 4.5 වෙනියා. 4.5 නෙවෙයි 4.5 වෙනියා අපිට ලැබෙනවා. දැන් අහගන්න.
දැන් කොහොමද පුතේ 4.5ට ඉන්නේ හොයාගන්නේ 4.5ට මේ අපි කරන්නේ මේ 4.5 ඉන්නව නේද මේ මෙයා එයා ඉන්නේ 4.5යි මැදනේ 4.5 ඉන්නේ 4.5යි මැද අපි එහෙනම් ගණනය කිරීම කළා 4 වෙනියට ඉන්න සංඛ්‍යාවයි 5 වෙනියට ඉන්න සංඛ්‍යාවයි හොයාගෙන එයාගේ හරි මැද බලන්න හොයන විදිය 1 2 3 4 ඔන්න 4 වෙනිය හොයාගත්තා ඊළඟට මෙන්න 5 මෙන්න මේ දෙන්න තමයි 4 වෙනියා සහ 5 වෙනියා ඒ දෙන්න අල්ල ගන්නවා අපි මේ හොයන්නේ 4.5 වෙනියනේ හරි 4 වෙනියයි 5 වෙනියයි හොයනවා අන්න ඒ දෙන්න හොයාගෙන පුතේ ඒ දෙන්න එකතු කරනවා ආන්න 4 වෙනියයි 5 වෙනියයි එකතු කරලා දැන් දෙකෙන් බෙදනවා ඕක තමයි කරන්නේ 4.5 වෙනිය හොයන්නේ එපා එකතු කරාම එනවා 49ක් 24යි 25යි 49යි ඔන්න ඔය 49 දෙකෙන් බෙදන්න කීය දෙන්නේ 24.5යි ඒ ආවේ Q1 උත්තරය 24.5 හරිනේ right එහෙනම් ඔන්න හරියට බෙදෙන්නේ නැති එකක් ආවොත් කරන විදියක් කිව්වා හරි එහෙනම් ළමයි අපි හොයමු Q මේ මෙතන ළමයි Q3 වැටලා තියෙන Q1 වෙන්න ඕන හරි දැන් හොයමු Q3 මට පුතේ Q3 හොයපු කවුරු හරි ඉන්නව නම් මැසේජ් එකක් දාන්න Q3 මොනවද දෙන්නේ Q3ට ඉක්මනට මැසේජ් මි Q3 43 හරියටම එනවද නෑ 43ම හරියට එන්න විදියක් නැතනේ පුළුවන් එන්න බෙදලා එනකොටනේ 43 දෙන්නේ බලමු 4න් 3යි එන්නන 1 4න් 3යි එන්න දාන්න පුතේ 17 එකතු කිරීම 1 4න් 3යි 17යි 1යි 18 කොහොමද එන්නේ right කපමු 4ට 2ව 2යි 18ට 2ව 9යි 9 රත් 3 27යි 27 බෙදීම 2 වෙනියා 27 දෙකෙන් බෙදුවොත් 13.5 වෙනියා මෙයා තමයි හොයන්න ඕනේ 13.5 වෙනියා හොයන්නේ 13 වෙනියයි 14 වෙනියයි හොයලා 13 වෙනියයි 14 වෙනියයි හොයමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 මෙන්න 13 වෙනියා මෙන්න 14 වෙනියා මේ දෙන්න අරගෙන ඒ දෙන්න එකතු කරනවා එකතු කරලා ඒ දෙක දෙකෙන් බෙදනවා 42යි 44යි 86යි 86 දෙකෙන් බෙදුනොත් 43යි එහෙනම් ළමයි Q3 43යි Q3 43යි හරිද right සතුටයි අන්ත චතුර්ථක පරාසය අහනවා අන්ත චතුර්ථක පරාසය 9යි අන්ත චතුර්ථක පරාසය කියන්නේ පුතේ Q3 ඍණ Q1 අඩු කරලා බලන්න Q3 ඍණ Q1 18.5යි දහටදශම් පහයි 43න් අඩු කරන්න ඕන
24.5 බලන්න හරිද කියලා. මේ ටික ලියලා ඉවර නම් කියන්න ළමයි. හරි. ඔන්න ළමයි මේ පාඩමේ ඇත්තටම මේ ගොඩක්ම අවශ්‍ය එකක් නෙවෙයි කරේ. ඒ වුණාට අපි මේක දැනගෙන ඉන්න ඕන නිසා තමයි මේක කරේ. අපිට දැන් තමයි මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට යන්න වෙන්නේ. හරි නේද? හරි. දැන් මේ පුළුවන් නම් ළමයි පුළුවන් නම් නෙවෙයි හැමෝටම මං හිතනවා පුළුවන් වෙයි කියලා පස්තාර කොළ දෙක තුනක් හොයා ගන්න පුළුවන්ද? දැන් මට කියන්න අමතක වුණා. ටක් ගාලා බලන්න මේ පරණ පස්තාර කොළ ටිකක් දෙකක් තිබුණොත් ඇති වෙයි. පුළුවන් නේ. ටක් ගාලා හොයා ගන්න ළමයි. ගේ වටේ රවුමක් දාලා පස්තාර කොළ දෙකක් හොයාගෙන. ඉක්මනට එන්න. පරණ පොත් ගොඩවල් එහෙම පෙරලා දඩබඩාම් දාලා වැටෙයි ඈ. ඉක්මනට හොයාගන්න. මොකද මේක පස්තාර කොළේ ඇන්දොත් තමයි ඉතාලම වටින්නේ. හොයාගෙන ආපු අය සර් ඕකේ කියලා දාන්න මට එතකොට හිතා ගන්න පුළුවන්. තියනු සර්. හරි එක්කෙනෙක් හොයාගෙන. චිරානුත් හොයාගෙන. අනිත් අයට නැද්ද? ඔන්ලයින් පස්තාර කොළ එවන්න බෑ. ඕකේ තියනවා. රයිට්. ඕකේ. නියමයි. තව හැමෝම පෙර සූදානම් මේ දවස්වල පස්තාර කොළ ගෙදර තියෙන්න ඕන ළමයි. සාමාන්‍ය පෙළ ලියන ළමයි ඒ ගෙදර පස්තාර කොළ 10ක් 15ක් නිතරම තියෙන්න ඕන. පොතේ කමක් නැහැ. පොතේ තියෙන එකක් කඩලා හරි අරගෙන පොලේ ගලවලා පස්සේ යමුන ගමු. හරිනේ? ඇතරම ගෙදර පස්තාර කොළයක් එහෙම නැහැ කියන්නේ බොලා විභාගෙට යවන්න සුදුසු නැහැ. මොකද විභාගෙට යන ළමයි වශයෙන් පස්තාර කොළ 10ක් විතර ගෙදර නිතර තියෙන්න ඕන. අපි පස්තාර අඳින්න ඕන, වක්‍ර අඳින්න ඕනනේ. මට නම් පේන්නේ අනිත් අයට පස්තාර කොළ නැත වගේ. එහෙනම් හෙට උදේ පස්තාර කොළ ටිකකුත් අරගෙන එන්න. 3-4ක් තිබුණත් දැනට දෙකක් තියාගන්නකො. ගියංගාව හරි තියෙනනේ. තමිදු පස්තාර කොළයක් එහෙම තියේ ළඟ සුභාෂන්. හරිද? රයිට්. එහෙනම් ලියමු මාතෘකාව. පස්තාර කොළේ මාතෘකාව ලියන්න එපා. මම මේක සූදානමින් ඉන්න කිව්වේ ඊළඟට වස්ත්‍රය අඳින්න තියෙන නිසා. හරි. එහෙනම් ලියමු පුතේ. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීම. නැවත අනු මාතෘකාවක් ලියා ගන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීම. හරි. දැන් ඔන්න ටියුට් එකක් උමනා වුණොත් ගමු. දැන් මම අර මුල් කොටස කරපු නිසා ටියුට් එකේ ගණන් ටික තියෙනවා. මම උදාහරණ ගානක් බෝඩ් එකේ හදලා ටියුට් එකට යන්නම්. හරි. අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න
ඊට අදාළ වගුවක් පිළියෙල කරගන්න ඕන. මෙන්න බලන්න ළමයි වගුව. පන්ති ප්‍රාන්තර මේ වගුව අඳිනකොට ඔයාලට සාමාන්‍යයෙන් වගුව දෙන්නේ පුතේ මේ අතට. මේ අතට තමයි වගුව දෙන්නේ දිග අතට මෙහෙම. අර පස්තරවල අගේ වගුව වගේ තමයි තියෙන්නේ. හැබැයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට ඔයාලා මේ පස්තරය සිරස් අතට ඒක හදා ගන්න ඕන. මේ පස්තරෙම සිරස් අතට මෙහෙම දා ගන්න ඕන. බලන්න මම දා ගන්නවා. පංචපාන්තර තීරුව කෙලින් කරගන්න මෙහෙම. බිංදුව 10 10 20 20 30 30 40 40 50 50 60 right හරි මේ ගාන අඳින්න කලින් මෙහෙම ලියමු හරි ඔයාලා ආසම විෂයක් නේද ඉංග්‍රීසි කියන්නේ මම දන්නවා ඔයාලා හරි කැමති ඉංග්‍රීසි වලට පුදුම දක්ෂතාවයක් තියෙන ලියමු ලියන්න 11 ශ්‍රේණියේ සිසුන් 11 ශ්‍රේණියේ සිසුන් 30 දෙනෙකු ආන්න මලිෂ කැමති මේකලු 11 ශ්‍රේණියේ සිසුන් 40 දෙනෙකු නැත් 30 දෙනෙකු 11 ශ්‍රේණියේ සිසුන් 30 දෙනෙකු 30යි 30 දෙනෙකු ඉංග්‍රීසි විෂය සඳහා ගණිතය ගැන දෙන්නේ නැහැ ළමයි එන්නොත් මේ පංචපාන්තරවල 70 80 90 100 දාන්නත් වෙනවා ඒක නිසා දාන්නේ ඒ තරම් ඔබ විශ්වාසය හරි ඉංග්‍රීසි විෂය සඳහා ලබාගත් ලකුණු ඉංග්‍රීසි විෂය සඳහා ලබාගත් ලකුණු පහත වගුවේ දැක්වේ හරි දැන් අතරම ඉතින් මේ ලංකාවේ අයට ඉංග්‍රීසි බැරි වෙන එක සාධාරණයි අපි සිංහලනේ නේ ළමයි සිංහල අයට ඉංග්‍රීසි උගන්වන්න ගියාම අමාරුයි ඉතින් මේ වැරදි විදියට මේ භාෂාවක් දාගෙන අපිට කියන වෙන එකක් ඉගෙන ගනින්න කියලා මම හිතන ඉංග්‍රීසි ඉගෙනනවට වඩා හොඳයි ඉස්කෝලේ කොරියන් ඉගෙනන්න ඕන අපේ කොල්ලොන්ට කොරියන් හරි යන්න තිබුණා ඉස්කෝලේ විෂය නිර්දේශයට දාන්න ඕන කොරියන් භාෂාව එතකොට විභාගය ලියලා වැරදිලාවත් ඒ දරුවෙක් අසමත් වෙලා කරගන්න බැරුව උසස් පෙළත් අවුල් ගිහිල්ලා තිබුණොත් ඔන්න අවුරුදු 18 වෙච්ච ගමන් ඌ කොරියන් ගියා ලංකාවේ ආර්ථිකයටත් හොඳයි ඇතරම ඒ වගේ විෂයක් දැම්මනම් ආසාවෙන් ඉගෙන ගන්න එතකොට ළමයි දන්නවා අනාගතයේදී මට කොරියාව යන්න පුළුවන් ගිහිල්ලා ලක්ෂ 4ක 5ක පඩියකුත් හොයා ගන්න පුළුවන් ඌ කොරියන් ඉගෙන ගන්නවා ආසාවෙන් දැන් ඉංග්‍රීසි ඉගෙන ගත්තට මේ ඔයාලට එහෙම ලොකු ටාගට් එකක් නෑ දැන් කිව්වොත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕන ඔයාලට විභාගේ පාස් වුණත් ෆේල් වුණත් ඉංග්‍රීසි වලට අදාළව මේ රටේ රැකියාවක් තියෙනවා ඒක ඉගෙන ගත්තොත් එහෙම නෑ දැන් කොරියන් නම් විභාග සමත් වුණොතින් වැඩේ හරි ඉතින් ඒක නිසා ඒ වගේ භාෂාවක් නැත්නම් ජපන් භාෂාව ඒ වගේ එකක් දාන්න ඕන ළමයි මම කියන්නේ ඒකයි ඉතින් ඒක මුල ඉඳලම ඔයාලට භාෂාවක් විදියට දුන්නොත් ඒක හරි වටනවා දැන් දෙමළ භාෂාව ඉගෙන ගත්ත කියමු ඇත්තටම ඉතින් අපිටත් දෙමළ ඉගෙන ගන්න කිව්වා දැන් රාජ්‍ය සේවයේ ඉන්න අයට දෙමළ ඉගෙන ගන්න කිව්වා මම නම් ලිව්වේ නෑ ඒ විභාගේ මොකද්ද උසස් ස්ට්‍රීම් වලට ඒක ඕනේ කිව්වා මොන උසස් ස්ට්‍රීම්ද නේ මේ ඉන්න විදිය හොඳයි ඉතින් ඒක නිසා දෙමළ ඉගෙන ගත්තෙත් නෑ හරිනේ ඉතින් ඒක නිසා අර වගේ භාෂාවක් ඉගෙනනවා නම් පුතේ ඔයාලටත් ඒක හරි වටිනවා ඒ වගේ කොරියන් ජපන් වගේ භාෂාවක් ඉතින් ඒව කෙරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ හරිනේ මේ කොච්චර කිව්වත් ඉතින් අධ්‍යාපනයේ අඩු පාලකයෝ පිරිසක් ඉන්න මේ වගේ රටක ඒ වගේ හොඳ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ ඉතින් ඒක අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ දැන් අතරම කොරියන් වගේ භාෂාවක් උසස් පෙළටවත් නෑ මන් දන්න තරමින් කොරියන් භාෂාව ලැන්ග්වේජ් ඒ ලැන්ග්වේජ් කියලා භාෂා ටිකක් උසස් පෙළ ඉගෙන ගන්න තියෙනවා ඒකත්
මේ හැමෝටම කරන්නත් අමාරුයි ඉතින්නේ. මම කැමති ඔය වගේ විෂයක් මේ සාමාන්‍ය පෙළට 11 ළමයිට කොරියන් භාෂාව කොරියන් පීරියඩ් එක කියලා ඉස්කෝලේ පීරියඩ් එක කොල්ලෝ එහෙම යන්නේ නම් උඩ පැනගෙනනේ කොරියන් පීරියඩ් එක. ගිහිල්ලානේ කොරියන් ඉගෙනගෙන ලංකාවේ අය බයයි මේ වගේ එකක් ඇතුළත් කරන්න විෂය නිර්දේශක. හරි. අපි මේ ගැන කතා කරේ ඉංග්‍රීසි ගැන. මාත් ඒ කාලේ අකමැතිම භාෂාව ළමයි. ඒක ගැන කතා කරේ. හරි. මට ගණන් වලට ඒ සාමාර්ථයක් එද්දි ඉංග්‍රීසි වලට ආපු සාමාර්ථ ගැන ඕගොල්ලන්ට කියන්න බෑ ළමයි. ඕගොල්ලෝ බය වෙනවා එන්නා. හරි. කැමති විදියකට හිතා ගන්න. හරි. සිතුන් ගන්න. මේක සංඛ්‍යාත කියලා දැම්මත් හරි. නැත්නම් මේකට සංඛ්‍යාත කියලා කියනවා ළමයි. මම සංඛ්‍යාත කියලාම දෙන්නම්. සංජීවහන මට ඉංග්‍රීසි වලට ඒද කියලා. හරි. සංජීවට කැමති එකක් පුළුවන් ඉගෙන ගන්න නේ. හරි. මේක සංඛ්‍යාතය. ඔයාලා දැකලා තියෙද මම මේ පන්ති කරනකොට ඉංග්‍රීසි වචනයක් වැඩි පාවිච්චි කරනවද කියලා? නෑ නේ. හරි. සංඛ්‍යාතය 4යි. මේක 6යි. 3යි. 7යි. මේක 8යි. මේක 2යි. ඔතන බලන්න පුතේ එකතු කරලා 30ක් 30ද කියලා. 6යි 4යි 10යි 10යි 3යි 13යි 13යි 7යි 20යි 28යි 2යි 30යි. රයිට්. මේ තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න පිළියෙල කරගත් වගුවක්. හරි. මතක තියාගන්න ළමයි මෙන්න මේ වගුවේ තව තීරුවක් එන්න ඕන. ඔයාලට මම ගාන කියලා ඉවර කරාද? ඉංග්‍රීසි විෂය සඳහා සිසුන් 30 දෙනෙකු ලබාගත් ලකුණු මෙසේය. පහත වගුවේ දැක්වේ. කියලා ඉවර කරානේ. රයිට්. දැන් මෙන්න මේ වගුවට අපි පුතේ තව කෑල්ලක් එකතු කරනවා. ඔන්න ඔක තමයි අලුතෙන්ම එන කෑල්ල. ඕන්න. අන්නේ එන කොටසට කියනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා. සමුච්චිත සංඛ්‍යාතය. ඔන්නයි තීරුවේ නම සමුච්චිත සංඛ්‍යාත තීරුව. මට ඉඩ මදි නිසා පොඩ්ඩක් එළියට ගියා. ඔයගොල්ලෝ වගුව ඇතුලේ ලියා ගන්න. කොටු දෙකක් විතර දාලා ලියා ගන්න. මේ සමුච්චිත සංඛ්‍යාතයට දෙන ඉංග්‍රීසි අකුර තමයි ළමයි CF කියලා කියන්නේ. මේක CF. මේක F. හරි. මේ වගුව ඇඳ ගන්න. අපි ඊළඟට ඉතුරු ටික පුරවමු. පන්තිපාන්තර සංඛ්‍යාතය සමුච්චිත සංඛ්‍යාතය. ඔයාලා මේව එළියට පන්නලා ලියන්න එපා. මේ තීරුව ඇතුලේ ලියන්න ළමයි. මට ඉඩමදි නිසා එළියට දැම්මේ සංඛ්‍යාතය පන්තිපාන්තර. හරි. පොඩි වගුවක් මුලින්ම දෙන්නේ. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කරද්දී දරුවනේ අපි අනිවාර්යයෙන්ම තීරු තුනක වගුවක් තියෙන්න ඕන. F දාලා තියෙන්නේ. ඔව් පුතේ මේක F තියෙන්නේ. සිම්පල් F දාන්න ඕන. මේ තියෙන සිම්පල් F. පේන්නේ නැද්ද? මේ තියෙන සංඛ්‍යාතය සිම්පල් F අකුර. මේක දාලා තියෙන්නේ C අකුරයි F අකුරයි එකට CF සමුච්චිත සංඛ්‍යාතය. CF.
හරිද? වගු ඇඳලා මේ ටිකත් ලියාගෙන ඉවරලා කියන්න. ඉවරද ළමයි? චුට්ටක් ඉක්මන් කරමු. හරි. දැන් මෙන්න මේ තීරුව පුරවන එක තමයි මම අලුතෙන් කියලා දෙන්න යන්නේ. ඔයාලට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳිනකොට මේ වගුව පුරවන්න ඕන මේ තීරුව. විභාග ගණන් වල ගොඩාක් තැන්වල පුතේ මේක පුරවලා සිස්ටම් පුරවන්න තමයි අපිට එන්නේ. එතකොට අපිට තියෙන්නේ අපේ දැනුම භාවිතා කරලා මේක හිස්තැනට සුදුසු එක දාන්න. ඔන්න බලන්න මේක පුරවන විදිය. හැමෝම දැන් වැඩ නවත්තලා බලා ගන්න කොහොමද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න මේක පුරවන්නේ. අපි මුලින්ම කරන්නේ පළවෙනියටම තියෙන සංඛ්‍යාතය 4නේ. සිසුන් ගණන 4යිනේ. ඒ 4 මෙතෙන්ට එහෙම්ම දානවා. එහෙනම් එතන සමුච්චිත සංඛ්‍යාතය 4යි ආරම්භය. ඊළඟට දෙවණියට සමුච්චිත සංඛ්‍යාතය දාන්නේ පුතේ මෙන්න මේ දෙන්න එකතු කරලා. ඒකේ අදහස තමයි බිඳුවේ ඉඳලා 20 දක්වා මේ දෙන්නගෙම එකතුව තමයි මෙතෙන්ට දාන්නේ. එහෙනම් 6 4 එකතු කරාම 10යි. එහෙනම් මේ දක්වා සමුච්චිත සංඛ්‍යාතය 10යි. ඊළඟට තුන්වෙනියට දාන්නේ මෙන්න මේ තුන් දෙනාම එකතු කළා. 6යි 4යි 10යි. 10යි 3යි 13යි. එහෙනම් තුන් දෙනාගෙම එකතුව. ඊළඟ එක දාන්නේ මෙන්න මේ 4 දෙනාම එකතු කළා. අපි දන්නවා පුතේ මෙතෙක්ක් එකතු කරොත් 13යි. ලේසිම වැඩේ දැන් මේ ටික එකතු කරාම 13යි කියලා දන්නෝනේ. ඒ 13ට මෙන්න මේ 7 හරහට එකතු කරා. එතකොට ඔය 4ෙම එකතු වෙනවා 13යි 7යි 20යි. දැන් ඊළඟ එක හොයන්න මෙන්න මේකේ 8 දක්වාම එකතු වෙනවා. 8 දක්වාම. ඒක ලේසි. මේ 4ම එකතු කරාම මෙතන 20 ආපු නිසා 20ත් එක්ක මේක හරහට එකතු කරා. කීයේ? 28යි. අන්තිමේදී මේ 28යි මේ දෙක එකතු කරන්න 30යි. එහෙනම් ඔයාලට අන්තිමට වෙන්න ඕන සමස්ත එකතුව 30යි කියලා. මෙන්න මේකට කියනවා සමුච්චිත සංඛ්‍යාත තීරුව කියලා. දැන් ඊළඟට අපි කරන්නේ මෙන්න මෙයා වක්‍රයක අඳිනවා. ඒක අඳින්නේ මෙහෙමයි. x අක්ෂයට දාන්න පුතේ පන්තිපාන්තර. y අක්ෂයට දාන්න ඕන මතක තියාගන්න සමුච්චිත සංඛ්‍යාතය. එහෙනම් පුතේ අපි අඳිමු xy අක්ෂ පද්ධතිය. right. okay. මෙන්න මෙතෙන්ට බිඳුව දාලා පන්තිපාන්තර ටික දාමු යට තීරුවට. 10 20 30 40 50 60. ඔන්න තව එකක් ඇඳගන්න. මේක පන්තිපාන්තර. ඔක පන්තිපාන්තර. ඊළඟට මේ අක්ෂයට y අක්ෂයට දාන්න ළමයි සමුච්චිත සංඛ්‍යාතය. අපිට ඕන නේද 30ක්. ඒක නිසා දාමු මෙහෙම. දෙකෙන් දෙකට දාමු. 2 4 6 8 10 12 14 16 18 20 තව ඕන ළමයි 30ක් ඕනනේ 20 සර් 14න් පස්සේ 15 දාලා. හා sorry 14 16 18 20 දැන් හරි නේද? හරි 20 22
24 26 28 30 ඔන්න බෝඩ් එකේ ඊටත් මදි ළමයි මට 30 දක්වා ඇඳලා පහෙන් පහට ගන්නත් පුළුවන් හැබැයි මේ ඔයාලගේ පස්තාර කොලේ ඉඩ තියෙනවා ඉඩ තියෙන නිසා පස්තාර කොලේ යටින්ම පටන් ගත්තාම 2 4 6 යන්න පුළුවන් වෙයි හරිද මම ටිකක් මේ ඉඩ කඩ ඇති වදින්න ඕන නිසා තමයි ඔන්න ඔහම ඇන්නේ හරිද ඒක පහෙන් පහට ඇඳත් ගැටලුවක් නෑ මට හිතුණා මේක 2 4 6 8 යන්න ඕන කියලා පළවෙනි එකේ 30යිනේ ඒ කියන්නේ 15ක් තිබුණොත් ඇති ඔයාලගේ පස්තාර කොලේ පුතේ මේක අදිනකොට මෙතෙන්ට CF දාන්න ඕන සමුච්චිත සංඛ්‍යාත හරි ඔන්න ඔහම වෙනවා ඔන්න ඔහම තමයි කාටේසීය තලයේ මේක ලකුණු කරන්නේ y අක්ෂයට එන්න ඕන සමුච්චිත සංඛ්‍යාතය x අක්ෂයට එන්න ඕන පන්තිපාන්තර. ඔයාලට පැහැදිලිව මේ ඉලක්කම් ටික පේනවද මං තා ටිකක් ලොකු කරලා ලියන්නද? ඉක්මනට කියන්න. ඔය 2 4 6 8 පේනවද තා ටිකක් ලොකු කරන්නද? පේන්නේ? මම තා ටිකක් විශාල කරලා ලියන්නම්. 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 28 30 ඔන්න ඔහම වෙනවා මේ අපේ ළමයි දැන් ඔයාලා මේක අඳිනකොට පස්තාර කොලේ සම්පූර්ණම ගන්න මට හිතෙනවා ඔයාලට මේක පුළුවන් කුඩා කොටු 10කින් එකක දෙකක් නෙවෙයි කුඩා කොටු 5කින් එකක දෙකක් වෙන්න අදින්න පස්තාර කොලේ කුඩා කොටු 5න් 5ට තියෙනවනේ සෙට් අන්න එහෙම කුඩා කොටු 5කින් එකක දෙකක් වෙන්න ගන්න 2 4 එතකොට කුඩා කොටු 10කින් ඒකක 4ක් වැටෙනවා පුළුවන් දෙහෙම අඳින්න මට හිතන පුළුවන් කියලා හරිද දැන් මට හිතෙන විදිහට ඕගොල්ලෝ දැන් මේක අඳිනවද අඩි පිටි ගාලා පස්තාර කොලේනේ චුට්ටක් ඉන්න මේක අහගෙනත් හිටියනම් හොඳයි ළමයි මේක අඳින්න මෙන්න මේ වැදගත් කාරණේ අහන් ඉන්න දැන් මේකේ ඛණ්ඩාංක ලකුණු කරන්න ඕන අඳිනේම නවත්තන්න පොඩ්ඩක් ඒ ඛණ්ඩාංක ලකුණු කරනකොට අපි අර පස්තාරේ වගේ ඛණ්ඩාංක ලකුණු කරන්න ඕක ලකුණු කරනකොට හොයා ගන්න ඕන ලකුණු කරන ඛණ්ඩාංක ටික අපේ ළමයිට පටලැවෙන්නෙම ඕක. ඔන්න පටලැවෙන එක කියනවා. අහන් ඉන්න ඕන. හරිද? right. දැන් බලන්න. මෙන්න මේකේ පළවෙනි ඛණ්ඩාංකයේ විදියට අපි ගන්නෙ. ඔන්න බලන්න ගන්න එක. මේ පන්තිපාන්තරයේ බිංදුව 10 එයාගේ පුතේ ඉහළ සීමාවයි. එහෙනම් පළවෙනි ඛණ්ඩාංක විදියට ගන්නෙ ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතය. එහෙනම් ඉහළ සීමාව 10 සමුච්චිත සංඛ්‍යාතය 4. එහෙනම් පළවෙනි ඛණ්ඩාංකය ලකුණු කරන්නේ 10 4. මේ ඔයාලට මදිද කොලේ අඳින්න 26ක් තියෙනවා කිය. මේකේ වැරද්දක් තියද? අඩුවක් තියද මොකක් හරි? 26 තියෙනවා 28 30. හරි බලමුකෝ. එහෙම ගත්තොත් 26ක් පුළුවන්. right. අපි බලමුකෝ. 10න් 10 ගත්තොත් 26යි. 10න් 10 ගන්න එපා පුතේ. 5න් 5ට ගන්න. කොටු 5ක් ගිහිල්ලා 2. කොටු 5ක් ගිහිල්ලා 4. දැන් මට පේනවා මේක අහන් ඉන්නේ නැහැ බොලා. මෙන්න මේක අඳින්න තමයි දඟලන්නේ. ඇඳලා යන්න විශ්වවිද්‍යාලේ. පොඩ්ඩක් ඉන්න. හරි. මේක අඳ ගන්න බලන්න. හරි. මේ පළවෙනි ඛණ්ඩාංකය ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතයයි. ඊළඟ ඛණ්ඩාංකය ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතයයි. ඉහළ සීමාව 20 සමුච්චිත සංඛ්‍යාතය 10. මේ ඛණ්ඩාංක ටික වගුව ඉස්සරහින් ලියා ගන්න ඕන හැමෝම.
ඊළඟ ඛණ්ඩාංකය ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතයයි 30 13 ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතයයි 40 20 ඊළඟ ඛණ්ඩාංකය ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතයයි 50 28 ඊළඟ එක ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතය 60 30 right ඔන්න ඔය ටික ලකුණු කරනවා හරි මම මේ වැඩේ ඉවරම කරාම ඔයාලා අඳින්නකො මම විනාඩි 10ක් දෙන්නව කලින් හොඳට අහන්න right පළවෙනි ඛණ්ඩාංකය 10 4 10 මෙන්න 4 එහෙනම් පළවෙනි ඛණ්ඩාංකය පුතේ 10 4 ඔන්න ලකුණු කරනවා ඊළඟ ඛණ්ඩාංකය 20 10 20 10 ඊළඟ ඛණ්ඩාංකය 30 13 13 මෙන්න මේ හරියට එන්නේ ඔන්න ඒ වගේ තැනකට එන්නේ 30 13 ඔයාම මම දල වශයෙන් අඳින්නේ ඔයාලා හරියට අඳ ගන්න ඊළඟ එක 40 20 40 20 ඊළඟ ඛණ්ඩාංකය 50 28 50 28 පුතේ 50 28 යා උදාහරණයෙන් එන්නේ ඊළඟට අන්තිම එක 60 30 30 මෙතනින් එන්නේ හරි ඔන්න ඔහම වක්‍රය ඇඳලා ඔන්න ඔතනින් පස්සේ තව වැඩක් තියෙන ළමයි මේක වක්‍රයක් මෙන්න මෙහෙම යන වක්‍රයක් මේ වක්‍රය අඳින්න ඕන අඩි රූල තියලා නෙවෙයි ඔයාලා මෙහෙම නිදහස් පැන්සල් රේඛාවෙන් ඇඳගෙන ගිහින් ඉවර කරන්න ඕන ඒ වගේම මේ වක්‍රය පටන් ගන්න අඳින්න මෙන්න මේ පළවෙනි පන්ති පාන්තරේ ඒකත් හොඳ තහගන්න පළවෙනි පන්ති පාන්තරේ මෙතන ආරම්භක අවස්ථාව ඒ කියන්නේ පහළම සීමාවෙන් පටන් ගන්නෙ එහෙනම් පන්ති පාන්තරේ පහළම සීමාව බිඳුව පුතේ එහෙනම් අපි මේ වක්‍රය පටන් ගන්නෙ මෙතනින් බිඳුවෙන් පටන්ගෙන 60න් අවසන් කරන්නේ එහෙනම් මම මේක ඇඳගෙන යනවා මේ බලන්න බිඳුවෙන් පටන් ගන්න පටන්ගෙන මෙන්න මේ ඛණ්ඩාංක ටික හරහා යනවා ඔන්න ඔහම යනවා මේක අඳිද්දි ළමයි මේ රේඛාව එක දිගට අඳින්න ඕන ආපස්සට ඇඳෙන්න බෑ right ඔන්න ඔය ඇඳපු වක්‍රයට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා හරිද කවුරුවත් මේක අඳින ගමන් මෙහෙම මේ පල්ලෙහාට වංගු දදා 60 දදා යන්න එපා ළමයි මේක මෙහෙම මෙතනින් පටන්ගෙන මේ ටික යාවෙන්න මේ එක දිගට අඳගෙන යන්න තියෙනවා හරි ඔන්න ඔකට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා ඔන්න මගේ වැඩේ ඉවරයි ඔයාලා මේක අඳින්න ඕන සියලු දෙනාම මේක ඇඳලා මට WhatsApp කරන්න ඕන පස්සාරේ හරි මට මේ පස්තාරේ ඇඳලා හැමෝම WhatsApp කරන්න තමන් ඇඳපු එක. මම බලාගෙන ඉන්නේ මේ වක්තේ තියෙන ගැටලු ටික ඔයාලට කියලා දෙන්න. ඔයාලට ළමයි ලේසි මේක මේ කොටු පහකින් එකක දෙකක් වෙන්න ගන්න. 2 4 6 8 10න් 10ට ගන්න මදි මේ. මොකද 30ක් මදින්න ඕනනේ.
පියුෂාන්ගේ වක්‍රය හොඳයි. ගැටලුවක් නැහැ. මේකේ මේ y අක්ෂය නම් කරලා නැහැ හොඳේ. රවිහාරිගේ වක්‍රයත් හොඳයි. ඊළඟට මට නමත් පොඩ්ඩක් එවනමයි. මේ කවුද මේ පුතේ පෑනින් යන්නේ? බරපතල වැරද්දක්. මේව පෑනින් අඳින්නේ නැහැ හොඳේ. පෑනින් ඇදපු දරුවා අනිවාර්යයෙන්ම ඊළඟ එකේ ඉඳලා පැන්සලෙන් කරන්න. කුෂාන්ගේ හරි අර අන්තිම එක යා කරපු එක පොඩ්ඩක් හදන්න. 28 ඉඳලා 30ට යා කරපු එක හදන්න. අක්ෂ පද්ධතිය xy නම් කළත් නැහැ. ඔහේ රට භූතය වගේ යනවා. කුෂාන් හදා ගන්න එක ටක් දාලා. මේකෙත් xy අක්ෂ නම් කරලා නැහැ. මේ ළමයිට සිංහල තේරෙන්නේ නැද්ද? y අක්ෂය සමුච්චිත සංඛ්‍යාතේ අනිත් එක පන්තිපාන්තර. ප්‍රමෝදගේ හරි මේ මට පේන සමහර අය පුතේ මෙන්න මේක මෙන්න මෙතෙන්දිත් කියලා දෙන්න ඕන. මේ ගොඩක් අයගේ වැරද්දක් මේක කෙලින්ම අදින රේඛාව. එතනත් පොඩි වක්‍ර ගතියක් තියෙන්න ඕන ළමයි. ඔයාලගේ දේ කිසිම තෙතමනයක් නෑ වගේ. මෙහෙම පොඩ්ඩක් වක්‍ර කරලා ගන්න ඕන මෙහෙම. සමහර අය මෙහෙම ඉඳන් දුන්නොත්. එහෙම නෙවෙයි. මේ ඔයාලා පේනවා සර් අර විදිය මෙන්න මෙතන චුට්ටක් සුමට වෙන්න ගන්න ඕන. ආන්නේ. මෙතන අඩිමූල කියලා යා කළා සමහර අය. එහෙම නෙවෙයි. මේක චුට්ටක් මෙතනින් නවල ස්පර්ශ වෙන්න බිඳුව ගාව මෙහෙම ගන්න. එහෙමයි තියෙන්නේ. හරි නේද? ඔය මේ අන්තිම කෙලවර පොඩ්ඩක් හදාගන්න. ඉන්න බලන්න. තව තියෙනවා. මේ එපයි කියද්දි මේ පොතේ ඇඳලානේ ඉතින් මට මේව බලන්න බෑ. මේ අන්සරගෙද කොහෙද? ඛණ්ඩාංකත් වැරදි ලකුණු කරපුවා. අඩි රූලක් පාවිච්චි කළා නෑ. මෙහෙම නම් ඉතින් විභාගෙට ලකුණුක් වෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න. මට පුතේ මේ එවල තියෙනවා නම නෑනේ. පොඩ්ඩක් නම එවල ඉවන්න මයි ෆෝන් එකේ සමහරගේ නම් සේව් වෙලා නැහැ. සමිදු මොකද පස්තාර කොලයක් නැද්ද? හෙට කොළ ටිකක් හදා ගන්න. කොළ දෙක තුනක්. ප්‍රවීණා හොඳයි ලස්සනයි පස්තාරේ. අමාශා සාවින් අමාශගේ ගැටලුවක් නැහැ. xy අක්ෂ පද්ධතිය නම් කළා නැහැ. චිරාන්ගේ පස්තාරෙත් හොඳයි. චිරාන්ගේ x අක්ෂය නම් කළා නැහැ පන්තිපාන්තරේ කියලා. මේ හරණිගේ පස්තාරේ උඩ හරිය පේන්නේ නැහැ පුතේ. උඩ හරිය නිකන් පේන අඩුයි වගේ. ෆොටෝ එකේ අවුලක්ද දන්නේ නැහැ. ආවිෂ්කගේ ගැටලුවක් නැහැ. පස්තාර කොලේ හොයාගෙන තියෙන්නේ දුමේ තිබිලද කොහෙද? මේ තව එකක් එවලා තියෙන මේ වක්‍රේ යටට නවල කවුරු හරි. මේක කාගේද කියලා මට නම දාන්න. මේ මලීෂගේනේ. මලීෂ යෝධයා මේ වක්‍රේ නවන්නේ යටට. මේ වක්‍ර අඳිනකොට මෙහෙම උඩට ඇදෙන්න ඕන. මෙහෙම යටින් නැවෙන්නේ නැහැ. දැන් මෙතන මෙන්න මෙහෙම එන්න ඕන. මේ කණ්ඩායම දෙක මෙහෙම නවල යා කරන්නේ නැහැ. හරි? මෙහෙම යා කරන්නේ. මෙහෙම එන වක්‍රේ මෙන්න මෙහෙම අර. අන්න එහෙම එන්න ඕන. හරි තව බලමු. ඉස්සරගේ නෑ තාමරගේනේ. තාමරගේ පළවෙනි ඛණ්ඩාංකේ වැරදිනේ. පළවෙනි ඛණ්ඩාංකේ මේ 10/4 එන්න ඕන. මේ ලකුණු කරලා තියෙන වෙන එකන්නේ. මේ සම්පූර්ණ වැරදි. මේ 10/4 ඛණ්ඩාංක ටික ලකුණු කරන්න හරියට 10/4 20 10 මේ ඛණ්ඩාංක සේරම ලකුණු කරලා තියෙන එක එක තැන්වල. අක්කලා හදාගන්න. මට නැවත ඔය හදන්න කියපුවා එවන්න. සංජීවට පස්තාර කොලයක් නෑ වගේ නේ.
මට පුතේ 9 වන්නකො කරුණාකරලා. මේ තව එකක් කියලා තියෙනවා 9 නෑ. හොඳට කරලා තියෙනවා. y කියලා අක්ෂය දාන්න එපා. y අක්ෂය කියලා දාන්න එපා. ඒකට මේ cx කියලා දාන්න. දැන් හරණිගේ හොඳයි. රශ්මිගේ පස්තාරේ ගැටලුවක් නැහැ නේ. හරි. උෂාන්ගේ පස්තාරේ දැන් හොඳයි. නවීෂගේ පස්තාරේ හොඳයි. හරි. ඔන්න මලිෂා හදාගෙන තියෙනවා. හොයාගන්න බැරි වුණා තමිදුට. හරි. මේ ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න ළමයි මේ පස්තාර කොළ ටිකක් නිතරම තියාගන්න. ගෙදර පස්තාර කොළ 10ක් විතර තියලා ගෙනල්ලා තියාගන්න ඕන වෙනවා. හරි. ඔයාලට විභාගෙට යන්න කලින් කටු වැඩ කරන්න මේ වඳින්න ඒවට පස්තාර කොළ ටිකක් ඕනනේ. ඒක පොඩ්ඩක් ගෙනත් තියාගන්න. පාඩු නෑ රුපියල් 10ක් 20ක් නේ යන්නේ. ඊට වඩා ඔයගොල්ලෝ වෙන ඒවට වියදම් කරනවනේ. ඒක නිසා ඒක කොහොම හරි ගෙනල්ලා තියාගන්න. හරි. මෙන්න මේක මට ওই සුභාෂන් සහන් සයුරි ගොඩක් අය එව්වේ නෑ. ප්‍රවීන් මට එව්වේ නෑ පස්තාර ටික. මම ඔයාලට මේ එවන්න කියන්නේ පුතේ ඔයාලගේ මේ තියෙන පොඩි පොඩි ගැටලු ටික හදලා දීලා එතකොට ඔයාලගේ වැඩේ පිළිවෙලයි. දැන් මේක ගොඩක් අයට මම හැදෙන්න ඕන ටික කිව්වා. හරිනේ? මෙන්න වක්‍රේ බලන්න ඔන්න ඔය වගේ වක්‍රයක් එන්න ඕන. දැන් ඔයාලා දන්නවද මෙන්න මේ වක්‍රය භාවිතා කරලා ගොඩාක් දේවල් හොයන්න පුළුවන්. විභාගෙට ඔය වක්‍රය අඳින්න විතරක් කියන්නේ නෑ පුතේ. හරි? මේ වක්‍රය භාවිතා කරලා තව වැඩ කීපයක් තියෙනවා කරන්න. අන්න ඒ ටිකක් කරමු. හෙට දවසේම හෙට උදේ පැය දෙකේම වක්‍ර අඳින්න තියෙන්නේ. හෙට හැමෝම හොඳට සූදානම් වෙලා ඉන්න. හරි. මේකේ ප්‍රශ්න ටික අපි බලමු. පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ වගේ වක්‍රයක් දුන්නාම අපිට හොයන්න පුළුවන් පුතේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය. හරිද? ඊළඟට හොයන්න පුළුවන් පළමු චතුර්ථකය හොයන්නත් පුළුවන්. පළමු චතුර්ථකය. ඒ කියන්නේ Q1 හොයන්න පුළුවන් මේ වක්‍රයෙන්. ඊළඟට පුළුවන් තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථකය. ඒකට කියන්නේ Q3. ඒක හොයන්නත් පුළුවන්. හරි. දැන් බලමු මේව හොයන්නේ කොහොමද කියලා. මධ්‍යස්ථය කියන්නේ Q2. ඔන්න අහගන්න මේකෙත් තියෙනවා පුතේ වෙනසක්. කලින් මධ්‍යස්ථය හෙව්වේ n ධන එක බෙදීම දෙක නේද? කොහොමද හෙව්වේ භාගයයි n ධන එකනේ. මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රවල විතරක් මෙන්න මේ වගේ විතරක් මධ්‍යස්ථය හොයන්නේ භාගයයි n ධන එක නෙවෙයි භාගයයි n වලින්. අන්න බලන්න වෙනස. ධන එකක් නෑ ළමයි භාගයයි. ඔන්න ඕම තමයි මේකේ ගාන හදන්නේ භාගයයි. නෝන මෙතන ගුණ කිරීම දැම්මත් කමක් නැහැ. එහෙනම් මධ්‍යස්ථය හොයන්නේ භාගයයි n වලින්. භාගයයි n වෙන්නේ Q2 වෙන්නේ. ඔන්න ඔකට ආදේශ කරලා අපි හොයන්න ඕන. භාගයයි n වෙන්නේ. දැන් දාමු. භාගයයි nට දාන්නේ මෙන්න මේ පන්තියේ ඉන්න මුළු ළමයි ගාන. අර සමස්ත එකතුව. කීයක් හිටියද පුතේ මේ පන්තියේ ළමයි? මතකද ගාන හදද්දි? 30යි. 30ද? උපරිමගේ සමුච්චිත සංඛ්‍යාත ඒකත් ඇවිල්ලා තියෙනනේ. එහෙනම් මෙන්න මෙතෙන්ට දාන්නේ 30යි. භාගයයි. හොඳට මතක තියාගන්න n ධන එක දාන්න එපා. කාගේද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රවලදී. ගොඩක් අය ඔක පටලවනවා ඈ. රයිට් දැන් කපමු. 2ට 1යි 30ට 2 15යි. උත්තරේ 15 නෙවෙයි 15 වෙනියා. 15 වෙනියා. ඔය 15 වෙනියා ළමයි අපි හොයන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන්. අපි යනවා 15 වෙනියා හොයාගෙන.
මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත තීරුවේ 12 13 මෙන්න මේ 14 මෙතෙන්ට එන්නේ 15 මෙන්න 15 මේ තියෙන 15 හරියට. ඔන්න ඔය 15 ගාවින් අපි අඳිනවා කැඩීරක් වක්‍රය හමු වන තේ. ඔන්න බලන්න මේන මෙහෙම 15 ගාවින් වක්‍රය හමු වන තේ කැඩීරක් අඳිනවා. ඒ 15 දෙනියනේ හොයන්නේ. ඔන්න 15 ගාවින් යනවා. ඇඳලා ඉවර වෙලා එන්නේ කැපිච්ච තැන ඉඳලා හරියටම සිරස්ස පහලට හරියටම 15ට සිරස්ස පහලට හරියටම සිරස්ස පහලට නැවත x අක්ෂය හමු වන තෙක් කැඩීරක් අඳින්න තමයි. ඔන්න. right. එහෙනම් මෙන්න මේ කැඩීර ගිහිල්ලා හරියටම වැටෙන තැන තමයි ළමයි උත්තරේ එන්නේ Q2. ඔන්න. මට පේන විදියට ළමයි 32ක් විතර මට එන්නේ. ඔයාලට කීයක් එයිද කියලා දන්නේ නැහැ. හැබැයි ඔයාලට තමයි හරිම එක එන්නේ. ඔයාලනේ පස්තාර කොලේ මේක ඇන්දේ නේ. හරි. එහෙනම් අපි පළවෙනියට ලියමු මධ්‍යස්ථය සොයන්න. හෝ. ඔයාලා මේ ඇඳ වක්‍රය තියෙනු නේද? මේක ඇන්දේ පස්තාර කොලේනේ. ඔන්න ඔය කොලේ ඔයාලගේ පොතේ අලව ගන්න. ඉඳ තියාගෙන මේ ප්‍රශ්න ටික ලියන්න. හැමෝම මේවා පොතේ අලව ගන්න. පොතේ අලවගෙන දැන් ලියන්න ඉඳ තියාගෙන මේ ප්‍රශ්නේ. අලවන්න ඉඳ තියාගන්න. පළවෙනි එක මධ්‍යස්ථය සොයන්න. Q2. right මෙන්න හොයන විදිය භාගයයි එන්නේ. හරිද? right. මේක සුළු කළා 15 වෙනි හොයන්න 15 ගාවින් ඉරක් ඇඳලා කැපෙන තැනින් ලම්බක රේඛාවක් පල්ලෙහාට අල්ල. මට ඇඳලා ඉවර වෙච්ච දරුවෝ Q2ට එන උත්තරේ හරියටම බලලා කොටු ගණන් කරලා කියන්න ඔයාලගේ පස්තාර කුලේ. හරියටම බලලා කියන්න. 32 දෙන්නේ. ඒ කියන්නේ මගේ උත්තරේ හරි නේ සසංගි. මගේ වක්‍රය කියන්නේ වැඩේ හොඳයි නේ මගේ වක්‍රේ සාර්ථක වක්‍රයක් මම ඇඳලා තියෙන්නේ. බලන්න අනිත් අයටත් ඔය කියන ගාන වෙනවද කියලා. දෙක එනවා. මේක ලියලා ඉන්න හොඳේ. 15 වෙනිය කියලා අරගෙන 15 ගාවින් පුතේ රේඛාව ඇඳලා එතනින් පල්ලෙහාට නම් මෙන්න මෙතන. මෙතන Q2 කියලාත් නම් කරගන්න. දෙක ආවද කියන්න. තාම ඉවර නැද්ද? දුරංජලි 32 ඇවිල්ලාද තියෙන්නේ. ජනුත් 33 ආපු අය 33 දාන්න. Tamanට එන උත්තරේ දාන්න. right. ඔන්න Q2 හොයාගත්තා 32යි. මධ්‍යස්ථය මේ ඔය 34 එනවයි කියන්නේ සහන් මොකක්ද දන්නවද? අපි මේ වක්‍රය අඳින පොලිටි අණුව තමයි ඔක තීරණය වෙන්නේ. මම ඔයාලට පැහැදිලිව කිව්වා මේ වක්‍රය හරියට අඳින්න ඕන. ඔයාලට විභාගෙට ලකුණු නැති වෙයි මේ වක්‍රය හරියට ලස්සනට ඇඳේ නැත්තම්. අර මේ පුම්බ අදින්න බෑ ළමයි. මේ යන විදියට ගාන්ට නවාගෙන ඔහම යන්න ඕන. අර මෙම උඩින් පැනලා මේම වංගු දාලා එහෙම බෑ. මේක මේ නිදහස් අතින් ඇඳගෙන ගියාට Tamanට ඕන විදියටත් බෑ. මේකේ ප්‍රශ්න ආනවනේ. ඒ ප්‍රශ්න වලට උත්තර එන්න ඕන. කියන්න තාම උත්තරය ආවේ නැද්ද? තා දෙකක් තියෙන හොයන්න. ඉක්මන් කරමු. ජනුකි මේ උත්තරය ආවද? 32 33 කමකුත් නැහැ 31 කමකුත් නැහැ 32 කමකුත් නැහැ 34 නම් ටිකක් භයානකයි. සංජීවට 33 කමන්නේ ඒක හොඳයි. ඕෂිනී ප්‍රවීණ කීයද ආවේ උත්තරේ?
32 right නියමයි. යනුෂ් මං හිතන්නේ යනුෂ් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක්. කීයද ආවිල්ලා තියෙන පුතේ උත්තරේ යනුෂ්ට? දිල්ෂාන් කීයක් ඇවිල්ලායි? ඉක්මනට බලන්න. හරි. ඊළඟට පුතේ මේ යන්න ඕන Q1 හොයන්න. හරි ලේසියි මේ හොයන්න දැන්. Q1 හොයන්නේ කලින් කිව්වේ 4න් 1යි n දාන එකනේ දැන් හොයන්නේ 4න් 1යි n දාලා. 4න් 1යි n. දැන් දාමු. 4න් 1යි n ට දාන්න පුළුවන් 30. n ට 30 දාන්න. දැන් කපමු. 4ට 2ව 2යි 30ට 15යි. 15 බෙදීම 2යි කියන්නේ 7.5 වෙනිදා. 7.5 වෙනිදා. හරි. මේක ළමයි 7.5න් අඳින්න ඕන. ඔයාලා හොඳට සැලකිලිමත් වෙන්න මේකේ 7.5 ගන්න ඕන. මේ බලන්න මෙන්න 7. මේ තියෙන 7. 6යි 8යි මැද තමයි 7 තියෙන්නේ. මේ තියෙන 7. ඒතර 7.5 කියන්නේ 7යි 8යි මැද. ඔන්න ඔතන. ඕනතනින් ගියා නම් හරියට බලලා ගන්න. 7.5 වෙනිදා. අන්නේ 7.5න් වක්‍රය අපි කැඩේරක් ඇඳලා කපනවා. ඔන්න 7.5න් යනවා. දැන් හරියට පල්ලෙහාට මේක ගන්න. ඔයාලා ලම්බක රේඛාවක් පුතේ අඳින්න ඕන. හරි. මෙතන 10නේ. මට මේකට එනවා පුතේ Q1ට 13ක් වගේ එනවා. ඔයාලට කීයක් එනවද දන්නේ නැහැ. 13ක් 14ක් විතර ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ එනවා Q1ට 14ක්. Q1 14යි. මේක අඳින්න ඕන ඔයගොල්ලෝ 7.5 හරහා මේ 6 හරි මැද 7 මේක මැද 7.5. හරි. රවි 6ට 15 ආව නම් ගැටලුවක් නැහැ. මට 14 ඇවිල්ලා තියෙන්නේ 15 කිට්ටු වගේක් ගැටලුවක් නැහැ. ප්‍රවීණටත් 15 ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ඕකේ 14 15 පිළිගන්න පුළුවන් උත්තර විදියට බාර ගන්න. 15 alright. කවුරුත් ටටක් ගාලා ඇඳ ගන්න ওই ටික. තව එකක් හොයන්න තියෙන තුන්වන චතුර්ථකය. Q3. ඒක හොයන්නේ 4න් 3යි n ගෙන්. ඒක හොයන්නේ ළමයි 4න් 3යි n ගෙන්. දාමු 4න් 3යි n ට දාන්න පුතේ 30. කපමු 4ට 2ව 2යි 30ට 2ව 5යි. 15 වරක් 3 45යි 45 බෙදීම 2. 3 වරක් 15 45යි. ඒ 45 මේ යට තියෙන දෙකෙන් බෙදෙන්න ඕන. 45 දෙකෙන් බෙදුවොත් 22.5. 22.5 වෙනියා. අපි පුතේ මේක 22.5න් අදින්න ඕන. මෙන්න 22. මෙන්න 22. 24යි 22යි හරි මැද 23 තියෙන. මෙන්න 23 හොයාගත්තා. අපිට ඕන 22.5 නිසා 23යි 22යි හරි මැද 22.5 හොයාගත්තා. එහෙනම් 22.5 හරහා රේඛාවක් අඳින්න තිරස් රේඛාවක් ඇඳෙන්න ඕන. මේ බලන්න. ඔන්නෝම එනවා. දැන් ඒ රේඛාව පල්ලෙහාට ගේන්න ළමයි. ඒක ලම්බක රේඛාවක් විදියට ගේන්න ඕන. හරි.
40 ගාණක් එනෝනේ ළමයි Q3 මේ ආවේ හැමෝම මෙතනනේ නම් කරගන්න මේ සර් ලියන විදියටම Q1 Q2 Q1 Q3 මට ළමයි 43ක් විතර එනවා ඉතින් ඔයාලට කීයද එන්නේ Q3 වලට 43යි 43යි right හරිද දැන් මේකේ අන්ත චතුර්ථක පරාසය හොයන්න කිව්වොත් Q3 ඍණ Q1 නම් හරි හරිද ළමයි මේ දැන් අපිට කාල වේලාව මදි තව ගානකට යන්න මේ ගානෙන් නවත්තන්න වෙනවා හැබැයි ඔයාලට මම එක ගානක් කරන්න කියලා යෝජනා කරනවා ගෙදරදී එකක් කරන්න ළමයි එකක් වැඩි ඕනේ නැහැ එක ගාන මේ ගානක වැඩ ගොඩක් තියෙනවා ඉස්සෙල්ලම වගුවේ සමුච්චිත සංඛ්‍යාත තීරුව පුරව ගන්න ඕන ඊට පස්සේ ඒකේ ඛණ්ඩාංක ටික අරගෙන මේක අඳින්න ඕන ඇඳලා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන ඔයාලට මෙන්න මේ වගේ වගු තමයි දෙන්නේ කොහොම වගුවක් දෙන්නේ ඔයාලා මේ වගුව කෙලින් කරලා අඳින්න ඕන කොහොම නෙවෙයි මේ අතට ඇඳලා සමුච්චිත සංඛ්‍යාත තීරුවත් අපිම ඇඳ ගන්න ඕන ඊට පස්සේ ඛණ්ඩාංක ටික හොයා ගන්න ඕන ඔයාලා පුතේ එක ගානක් කරන්න එක ගානක් වැඩි ඕනේ නැහැ 15 4 අභ්‍යාසයේ පළවෙනි ගාන කරන්න මේක අද උදේ 10 විතර වෙද්දී කරලා දාන්නකො 15 4 අභ්‍යාසයේ පළවෙනි ගාන පස්තාර කොලයක් අරගෙන අඳින්න හරිද කැමති අය දෙවෙනි ගාන තුන්වෙනි ගානත් කරන්න එක ප්‍රශ්නයක් නැහැ මේ එකක් අද කොහොම හරි කරලා දාන්න එතකොට හරි මෙන්න මේ පාඩම මේ කරපු ටික හැමෝටම පැහැදිලි වුණාද අවසාන වශයෙන් අහන්න මේ උගන්වපු ටික පැහැදිලිද ළමයි ඉක්මනට මැසේජ් එකක් දාන්න ඔව් right එහෙනම් ඔයාලගේ යුතුයකමක් වෙනවා පුතේ මේ ගානක් හරි හදන්න ගෙදරදී මේක හදන්න right හොඳට තේරුණා නියමයි එහෙනම් පුතේ අපි අදට ඔතනින් වැඩ ටික අවසන් කරමු හැමෝම හෙට උදේ ලෑස්ති වෙන්න හෙට උදේ ටියුට් එකේ වැඩක් කරනවා ප්‍රස්තාර පොළ දෙක තුනකුත් ලෑස්ති කරන්න හෙට පළවෙනි වාරේ මේ වැඩ ටික අවසන් කරනවා එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන්